දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. හරි. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. සූත්‍රයක් යනු සමීකරණයක්ම වේ. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. සූත්‍රයක් කියන්නේත් පැටියෝ සමීකරණයක්ම තමයි. එතකොට සර් මොකද්ද මේ සූත්‍රය සහ සමීකරණය අතර වෙනස? සූත්‍රය සහ සමීකරණය අතර වෙනස තමයි මෙන්න බලා ගන්න. හොඳට බලා ගන්න පුතේ සූත්‍රය සහ සමීකරණය අතර වෙනස. හොඳට බලා ගන්න. මේ සූත්‍රය මේ සමීකරණ අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් ඉස්සෙල්ලා අහන්න මේව පුළුවන්ද කියලා. ගොඩක් ළමයින්ට මේව බෑ. සමීකරණයක් සහ සූත්‍රයක් අතර වෙනස. මං අඳින්නම් සමීකරණයක් සූත්‍රයක් තමයි v = u ධන at. ඔන්න සූත්‍රයක්. සමීකරණයක් ලියන්නම් 2x ඍණ 3 = 5. දැන් අම්මලා තාත්තලට පේන්න ඕන මගේ පුතාලට පේන්න ඕන බැලූ බැල්මෙම ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස පැටියෝ? වෙනස තමයි සමීකරණවල තියෙන්නේ පැටියෝ අඥාත පද. අඥාත පද. හැබැයි සූත්‍රවල තියෙන්නේ මොනවද පුතේ? ඔය ඔක්කොම මොනවද? මේ ඔක්කොම රාශීන්. එදිනෙදා ජීවිතේ ගණන් කරන්න පුළුවන් රාශී. එහෙනම් මතක තියාගන්න පුතේ සමීකරණ සහ සූත්‍ර අතර තියෙන විශේෂම ලක්ෂණේ වෙනස තමයි සමීකරණවල තියෙන්නේ අඥාත පද. හැබැයි සූත්‍රවල තියෙන්නේ භෞතික රාශී. සූත්‍රවල තියෙන්නේ පුතේ රාශී. සූත්‍රවල තියෙන්නේ රාශී. තේරුණාද? ආන්න. එහෙනම් පැටියෝ ඒක තමයි පළවෙනිම වෙනස. අනිත් ඔක්කොම එකයි. සූත්‍ර කියන්නේ පුතේ සමීකරණයම තමයි. සූත්‍ර කියන්නේ සමීකරණම තමයි. හරිනේ? හරි. එහෙනම් පුතේ ලියන්න සමීකරණවල තියෙන්නේ අඥාත පද. සූත්‍රවල තියෙන්නේ භෞතික රාශීන්. රාශීන් කියලා ලිව්වත් කමක් නැහැ. හරි. බලන්න අම්මේ තාත්තේ ගොඩක් ළමයින්ට සමීකරණ සූත්‍ර වෙන් කරගන්න බෑ. උදාහරණයක් මං කියලා දෙන්නද? තවදුරටත් ආගෙන ඉන්නකෝ. දැන් මගේ තාත්තගේ නම සිරිල්. පොඩක් අහගෙන ඉන්න. ඇත්තම නම සිරිල්. මගේ තාත්තගේ නම සිරිල්. මෙයාට සිරිල් අයියේ කියනවා. සිරිල් ලොකු තාත්තේ කියනවා. සිරිල් සීයේ කියනවා. හැබැයි පුතේ මෙයාට මම කියන්නේ තාත්තේ කියලා. ඇයි ඒ? මගේ පවුල ඇතුලේ මෙයා විශේෂ කෙනෙක්. මගේ පවුල ඇතුලේ තාත්තා විශේෂයි. ඒ නිසා මම යාට කියන්නේ තාත්තේ කියලා. මම සිරිල් කියලා කියන්නේ නැහැ. මම සිරිල් කියලා කිව්වොත් දත් ටික අහුලන්න වෙනවා. කොවනි? රදනක දෙකම වැටිලා. ආන්න. තාත්තා සැර නෑ. ඒ උනාට තද වුණොත් ගහනවා. ආන්න. ඒ නිසා පුතේ අපේ පවුල ඇතුලේ සිරිල් කියන කෙනා විශේෂ නිසා අපි එයාට කියනවා තාත්තේ කියලා. අන්න ඒ වගේ තමයි පුතේ අහගෙන ඉන්න සමීකරණ තියෙනවනේ. සමීකරණ වල විශේෂ අවස්ථාවක් තමයි සූත්‍ර කියන්නේ. නැතුව වෙන එකක් නෙවෙයි. පැහැදිලිද? සමීකරණම තමයි. සූත්‍ර කියන්නේත් සමීකරණයක්ම තමයි. දැන් විභාගෙට අහන්න පුළුවන්. සූත්‍ර කියන්නේ සමීකරණයක්ද? ඔව්. ඔව්. සූත්‍ර කියන්නේත් සමීකරණයක්ම තමයි. හැබැයි සමීකරණවල විශේෂ අවස්ථාවක්. මොකද විශේෂත්වය? සමීකරණවල තියෙන්නේ අඥාත පද. සූත්‍රවල තියෙන්නේ රාශී. දැන් ළමෙක් අහලා තියෙනවා රාශීන් කියන්නේ මොනවද? දැන් උදාහරණයක් වශයෙන් පුතේ ස්කන්ධය මනින්න පුළුවන් නේ. ඒක රාශියක්. වයස මනින්න පුළුවන්. බර ඊළඟට ගැඹුර දිග පළල මනින්න පුළුවන්. ඒවට කියන්නේ ආන්නේවට කියන්නේ මොනවද? චණ්ඩලතා.
රාශීන් කියලා. අම්මේ තාත්තේ ඔබේ දරුවා බලන රාශීන් කියන එක දන්නේ නැහැ. ඔය දරුවෝ කොහෙටද යන්නේ? හරි බලමු. හරි ඊළඟ එක. හොඳට අහගෙන ඉන්න. ඊළඟට කියනවා කොටුව තුල ඇති පිළිතුරු අතුරින් ගැළපෙන ඒවා තෝරා ලියන්න. අංක 1 වීදීය ප්‍රකාශනයක්. එහෙනම් පුතේ පළවෙනි එක වීදීය ප්‍රකාශනයක්. 4x ඍණ 3. 4x ඍණ 3. ඊළඟට රෝම ඉලක්කම් 2 සරල සමීකරණයක්. සරල සමීකරණයකට උදාහරණ තමයි 5x ධන 3 සමානයි 8. සර් මොකෝ සර් මේක ගත්තේ? මේක මොකෝ සරල සමීකරණයක් කිව්වේ? ඇයි පැටියෝ අඥාත පද එකයි නේව. අඥාත පද එකයි නේව. ඒ නිසා සරලයි. සරලයි. ඊළඟට රෝම ඉලක්කම් 3 සූත්‍රයක් ඒ සමානයි LB. මේවා සූත්‍ර පුතා. මේවා වීජ්‍ය ප්‍රකාශන. මේවා සරල සමීකරණ. මේවා සූත්‍ර. බලන්න පේපරේ හදපු ගුරුවරයා පට්ට බුද්ධිමතේ. එයා දැනගත්තා ළමයින්ට මේවා වෙන් කළ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ලකුණු දෙන විදිය පුතාලට මම පස්සේ කියන්න. ඊළඟට C. C. ඊළඟට කියනවා පහත දක්වා ඇති තොරතුරු වලට අනුව x සරල සමීකරණයක් ගොඩනගන්න. ඔන්න බලන්න. කිසියම් සංඛ්‍යාවක් 7 ගුණයෙන් 18ක් අඩු කළ විට 24 ලැබේ. ඔන්න බලන්න. කිසියම් සංඛ්‍යාවක් 7 ගුණය එහෙනම් 7x 7x 7 ගුණයෙන් 18ක් අඩු කළ විට සමානයිලු 24ට. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මෙන්න මේ උත්තරය ආවනම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්, අති දක්ෂයෙක්, සුපිරි දක්ෂයෙක්. සුපිරි දක්ෂයෙක්. ඊළඟට රෝම ඉලක්කම් 2 ඉහත ගොඩනැගූ සමීකරණය විසඳන්නලු. විලි ලැජ්ජයි. පුතේ අම්මේ තාත්තේ අහන්නකො ඔය කොළු පැටියගෙන් මොකද්ද සමීකරණයක් විසඳනව කියන්නේ? බලමු කියයිද කියලා. ගණන් කටපාඩම් කරන්න යවන්ට නම් බෑ. සමීකරණයක් විසඳනව කියන්නේ මොකද්ද? සමීකරණයක් විසඳනවා කියන්නේ මොකද්ද? දන්නේ නැහැ. එහෙනම් ලියා ගන්න. අම්මලා පේපරේ බලාවේ. පුතාලා ලියා ගන්න. ලියන්න. සමීකරණයක් විසඳීම යනු අඥාත පදය සඳහා අගයක් සෙවීමයි. සමීකරණයක් විසඳීම යනු අඥාත පදය සඳහා අගයක් සෙවීමයි. ඔව්. දැන් පුතේ කරන්න ඕන. මං දැන් ගිහිල්ලා කියනවා. පුතේ අපිට x නේ හොයන්න ඕන. මං කියනවා x ඔයා තනි වෙන්න. x ඔයා තනි වෙන්න. x බෑංගිරි ගහන්න නෝ. මං අහනවා ඇයි අඬන්නේ? ඊට පස්සේ කියනවා සර් මෙතන ಗುಣ කිරීම 7යි. අඩු කිරීම 18යි. මම බැඳලා ඉන්නේ සර්. ඊට පස්සේ කියනවා නංගි බය නොවන්න. බැඳීම් කඩන හැටි මම පෙන්නන්න. ඍණ 18 නැති කරගන්න මොකද්ද කරන්නේ? දෙපැත්තටම ධන 18ක් දාන්න. උදයන්ග සරව කියලා දීලා තියෙන. ඍණ 18 නැති කරගන්න දෙපැත්තටම 18ක් දාන්න. එතකොට දෙපැත්ත ඍණ 18ට ධන 18 කැපෙනවා. 7x 24යි 18යි කීයද අම්මා? 30යි. කීයද? දාන්නකෝ. සුදු 24යි 18යි කීයද? 42යි. ඊළඟට මං අහන්න තනි වුණාද? නෑනේ සර්. ಗುಣ කිරීම 7 ඉන්නවා. එහෙනම් මට කියන්න. ಗುಣ කිරීම 7 නැති කරගන්න මොකද්ද කරන්නේ? 7ෙන් බෙදනවා. 7ට 7 ජරාස් බරාස් x සමානයි.
42 හතෙන් බෙදුණු. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා මේ විදියට හදලා නම් සුපිරි දක්ෂයෙක්, පට්ට දක්ෂයෙක්. අනිවාර්යෙන් ඔහු උසස් පෙළ මැක්ස් කරන්න ඕන. උසස් පෙළ මැක්ස් කරන්න ඕන. පුතාලා කවුරු හරි කෙනෙක් පේපර් එක නොකරපු කෙනෙක් ඉන්නවනම් බය වෙන්න එපා. කාරි නැතුව මේ උත්තර ටික ලියා ගන්න. ලියලා පස්සේ පේපර් එක කරලා බලන්න. Tamanට ලකුණු කීයද කියලා. ඊළඟට D කොටස. D කොටස. ටක් ගාලා ලියා ගන්න පුතේ වැරදි කාණ්ඩේ ඉන්නවනම්. මන් දන්නවා මේව බැරි දරුවෙක් නම් ලංකාවේ ඉන්න බෑ. ඇත්තටම මේවා බැරි දරුවෝ ලෝකේ නැහැ. මම නම් දැකලත් නැහැ. ඊළඟට කියනවා. ත්‍රිකෝණාෂ්ටක දිග. ත්‍රිකෝණාෂ්ටක දිග. පළල පිළිවෙලින් L හා B වේ. දිග L පළල B ලු. එහි පරිමිතිය P සඳහා සූත්‍රයක් ගොඩනගා. එහෙනම් පුතේ පරිමිතිය සමානයි. පරිමිතිය සමානයි. පැටියෝ මෙතන L නම් මෙතනත් L නෙව. මෙතන B නම් මෙතනත් B නෙව. එහෙනම් පැටියෝ පරිමිතිය කියන්නේ වටේ දිග නේද? L දෙන්නයි B දෙන්නයි. 2යි L ධන 2යි B. ආදරණීය අම්මේ තාත්තේ මෙන්න මේ විදියට ඔබේ දරුවෝ උත්තරේ අරගෙන නම් සැබෑ දක්ෂයෙක්. ඕනනම් මේකෙන් දෙකක් එළියට ගන්නත් පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. පොදු සාධක වෙන් කිරීම. ඔහොම තිබුණත් ලකුණු දෙන්න. ඔය ක්‍රම දෙකටම ලකුණු දෙන්න. ඇත්තටම ඔබ දක්ෂයෙක් පුතේ. ඇත්තටම මේක කරා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඊළඟට ත්‍රිකෝණාශ්‍රයේ දිග එහි පළලමෙන් 5 ගුණයකි. ආන්න පුතේ. දිග පළලමෙන් 5 ගුණයක්. එහෙනම් දිග L නෙව. පළල B නේ 5 ගුණයක්. 5යි B. අන්න පුතේ දිග පළල වගේ 5 ගුණයක්. එහෙනම් අපිට කියනවා පරිමිතිය 72 නම් දිග හා පළල වෙන වෙනම සොයන්න. එහෙනම් පුතේ පරිමිතිය සඳහා සූත්‍රයක් ගොඩ නැගුව නේද? ඒකෙන් ඕක හොයන්න පුළුවන්. ඔන්න බලන්න. ඔන්න බලා ගන්න. පරිමිතිය සමානයි 2යි L ධන 2යි B නේ. L වෙනුවට 5යි B දානවා. L වෙනුවට 5යි B දානවා. දෙක වාරයක් 5යි B. මෙතන 2යි B. හරි ලේසි බලන්නකෝ. ඩිංග අකින්නකෝ. අරුම පුදුම සූත්‍ර පාඩම අපිට හමු වෙන්නේ 7 වසරේදී නොවේ. ඩිංග අකින්නකෝ. මේක මාර ලේසි කියලා ඕනම කෙනෙක් දාන්නවා. අහගෙන ඉන්න. දෙවරක් 5 10යි B. ධන 2යි B. 10යි 2යි එකතු කරාම 12යි B. පරිමිතිය 72යි නෙව. පරිමිතිය සමානයි. පරිමිතිය වෙනුවට 72 දීලා. එහෙනම් පැටියෝ B හොයන්න පුළුවන්. දෙපැත්තම 12න් බෙදලා. 12ට 12 කැපෙනවා. B සමානයි 72 12න් බෙදුවම කීයද මයම්මා? දාන්න chat එකට 6යි. එහෙනම් පළල 6යි. පළල 6යි. පළල 6යි. එහෙනම් පුතේ දිග ගන්න පුළුවන් පළල 5න් වැඩි කළා. එහෙනම් 5 වාරයක් B වෙනුවට 6 දානවා. 30යි උත්තරේ. 30යි. සෙන්ටිමීටර්. සෙන්ටිමීටර්. ඇයි පුතේ පරිමිතිය දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. ඒකක දාන්න ඕන. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා පළල 6යි දිග 30යි අරගෙන නම් සැබෑ දක්ෂයෙක්. සැබෑම දක්ෂයෙක්.
සැබෑම දක්ෂේ. හරි. ලකුණු දෙන්නේ මෙහෙමයි. බලා ගන්න ලකුණු දෙන විදිය. පළවෙනි එකට ලකුණු 2යි. ඊළඟ එකට ලකුණු 3යි. පළවෙනි එකට ලකුණු 2යි. A කොටසට ලකුණු 2යි. B කොටසට ලකුණු 3යි. ඊළඟට C කොටසේ පළවෙනි එකට ලකුණු 3යි. ඊළඟ එකට ලකුණු 1යි. නෑ විනාඩියක් ඉන්න. C කොටසේ පළවෙනි එකට 2යි ඊළඟ එකටත් 2යි. 2යි 2. ඊළඟට D කොටසේ පළවෙනි එකට 1යි ඊළඟ එකට 2යි. 1යි 2යි. ආදරණීය පොඩ්ඩක් ලකුණු දෙන විදිහ ආයිමත් අහගන්න. මුලින් ඉඳන් අහගන්න. පළවෙනි එකට ලකුණු 2යි. ඊළඟට B කොටසේ රෝම ඉලක්කම් 1ට ලකුණු 2යි. ඊළඟ එකට ලකුණු 2යි. ඊළඟ එකට ලකුණු 2යි. මට මේ දැන් ලියාගත්ත එක අහුනේ. සමා වෙනවද? උත්තර දෙන විදිය මේක දීලා තියෙනවා මාකින් ස්කීම් එකේ. A කොටසට ලකුණු 2යි. B කොටසේ රෝම ඉලක්කම් 1ට ලකුණු 2යි. ඊළඟ එකට ලකුණු 2යි. ඊළඟ එකට ලකුණු 2යි. ඊළඟට C කොටසේ පළවෙනි එකට ලකුණු 2යි. දෙවැනි එකටත් ලකුණු 2යි. D කොටසේ පළවෙනි එකටත් ලකුණු 2යි. ඊළඟ එකටත් ලකුණු 2යි. ආදරණීය අම්මේ තාත්තේ එකතු කරලා බලන්න 16න් කීයද කියලා. ඔබේ දරුවට ලකුණු 16න් කීයද බලන්න. ඔය පළවෙනි ප්‍රශ්නේ හරි වටිනෝ පුතේ. පළවෙනි ප්‍රශ්නේ හරි වටිනවා කියනවා. හරි. යස් කියලා දාන්න පුතේ. අවංකවම 16න් 16 ආපු කට්ටිය චුට්ටක් බලමු. මට හරි ආසයි. මම දන්නවා ඒ කට්ටිය අනිවාර්යෙන් ගණන් වලට අනිවයේ සුපිරි. සතුටුයි. ඇත්තටම සතුටුයි. ළමයි අද 4300ක් විතරනේ. සතුටුයි. මෙමය. හරි සතුටුයි පුතේ. ඔය ඉගෙන ගන්න සෙට් එකක් ඉන්නෝ අවංකවම. දැන් පුතේ පළවෙනි දවසේ ආව නම් මම බලන්න කියන්න පුළුවන්. පළවෙනි දවසේ ආවේ මම බලන්න වෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ දැන් මේ හතරවෙනි දවස. දිගට මෙනව කියන්නේ. මොකක් හරි මගෙත් වෙනසක් ඇති. මොකක් හරි ගන්න බලාගෙන ඉන සෙට් එකක් තමයි. හරි. දෙවෙනි කොටස. සමපාද ත්‍රිකෝණයක පරිමිතිය. සම්පාද ත්‍රිකෝණයක පරිමිතිය. සම්පාද ත්‍රිකෝණයක පරිමිතිය 16 මීටර් 2 සෙන්ටිමීටර් වේ. පැත්තක දිග කීයද? ඔන්න බලන්න චූටි. සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 16 මීටර් 2 සෙන්ටිමීටර්. චූටි පුතේ මට කියන්නකෝ පරිමිතිය දන්නවනම් පැත්තක දිග ගන්නෙ කොහොමද? ඔව් පුතේ පාද තුනම සමානයිනේ. ඒ නිසා 3ෙන් බෙදුවනම් හරි නේද? හරි. එහෙනම් මීටර් සෙන්ටිමීටර් බය නැතුව මමනේ කියන්නේ 16යි පැටියෝ සෙන්ටිමීටර් 2 එන්න බෑ කියනවා. හොඳටම අඬනවා. බෑගිරි ගග හඬනවා. මං අහනවා ඇයි අඬන්නේ? ඇයි දෙයෝ අඬන්නේ? කියනවා සර් සෙන්ටිමීටර් ගාව අනිවාර්යෙන් ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. පුතාලට උගන්වලා ඇති. සෙන්ටිමීටර් යට අනිවාර්යෙන් ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. තේරෙනවද? හැබැයි තියෙන්නේ එකයි නෙව. මට එන්න බෑ සර්. මට ලැජ්ජයි. ඊට පස්සේ කියනවා නංගි බය නොවන්න. ලැජ්ජ නැති කරන හැටි මම පෙන්නන්න. මොකද්ද කරන්නේ? ලැජ්ජාව නැති වෙන්න ඉස්සරහට දානෝ බිඳුවක්. ඔය බිඳුවට උදයන්ග සර් කියන්නේ මොකද්ද? ඔව් අපි දාපු බිඳු. අන්න දැන් ලැජ්ජ නැතුව දෙකේනො.
ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා මේක කළා නැත්තම් ගාන ඉවරටම ඉවරයි. සදා සොත්ති බවන්තුතේ. දැන් තුනෙන් බෙදනවා. පරිමිතිය නෙව. පරිමිතිය තුනෙන් බෙදුවම තමයි 70ක දිගේ එන්නේ. දැන් බෙදමු. 16ට 3ව 5යි නේව. 3 වරක් 5 15යි. එකක් ඉතුරුයි. අල්ලපු ගෙදර බිඳුව ගේනවා. 10ට 3ව 3යි නේව. 3 වරක් 3 9යි නේව. එකක් ඉතුරුයි. ඊළඟට 2 ගේනවා. 12ට 3ව 4යි නේව. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට පාදයක දිගේ එන්න ඕන. 5 මීටර් 34 සෙන්ටිමීටර්. නැත්තම් වැරදි. අත උසන්න මේ කාපු කාණ්ඩ. right. අඩුපාඩුවක් තියෙන ලියා ගන්න. yes කියලා දාන්න මේක හරින. හරි. ඊළඟ එක. එන්න බැරි කට්ටිය ඉන්නවද? එන්න බැරි. හරි. ඊළඟ එක. ඊළඟට පුතේ ඇත්තටම මේක හැදුවනම් සුපිරි දක්ෂයෙක්. දරුවන්ට දැන් එක එක ප්‍රශ්න ඇති. හැබැයි පැටියෝ මේක තමයි ලේසිම ක්‍රමය. තව ක්‍රම තියෙනවා. ඕක දශම කරගෙන යන්න පුළුවන්. එහෙම වුණොත් වරදිනවා. ඕක තමයි ලේසිම ක්‍රමය. දී ඇති රූපය ඍජුකෝණාස්ථාකාර වත්තක් නිරූපණය වේ. ඒ ඍජුකෝණාස්ථාකාර කොටසක මල් වවා ඇත. ඇති අතර ඉතිරි කොටස තන්නකොළ වවා ඇත. right. ඔන්න පුතේ. ඍජුකෝණාස්ථාකාර ඉඩමක්. ඒකේ ඍජුකෝණාස්ථාකාර මල් පාත්‍යක් තියෙනවා. තුනයි මීටර් 5 මීටර් 3 මීටර් 5 මීටර් මේ ටිකේ මල් වවලා 7 මීටර් 3 මීටර්. දැන් පැටියෝ මේ මල් වවපු ටික මේ තනකොළ වවපු ටික හොඳට බලාගෙන ඉන්න. දැන් පුතේ මුළු ගෙවත්තේ වර්ගඵලය. පුතේ මුළු ගෙවත්තේ වර්ගඵලය ගන්න පුළුවන් කොහොමද? ඍජුකෝණාශ්‍රය දිග වැඩි කිරීම පළල. දිග පුතේ 3යි 5යි 8යි. පළල 10යි. උත්තරේ 80යි වර්ග මීටර්. අත උස්සන්නේ මේක ආපු දඩු. 80යි වර්ග මීටර්. yes කියලා දාන්න පුතේ මේක ආවන. සුපිරි. ඊළඟට කියනවා. ලකුණු දෙන විදිය පස්සේ කියන්න. මල් වවා ඇති කොටසේ වර්ගඵලය. මල් වවල තියෙන්නේ මේකනේ. මල් කොටසේ වර්ගඵලය. දිග වැඩි කිරීම පළල. 7යි 5යි. 7 වැඩි කිරීම 5. 35යි වර්ග මීටර්. 35යි වර්ග මීටර්. ඊළඟට චූටි. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය. තනකොළ වර්ගඵලය. ඒක ගන්න කෙටි ක්‍රමයක් කියන්නකෝ. තනකොළ කියන්නේ මේ ටික නේව. එහෙනම් කෙටි ක්‍රමේ තමයි ලොකු එක්කෙනාගේ වර්ගඵලයෙන් මල් වල වර්ගඵලය අඩු කරනවා. 80න් 35ක් අඩු කරනවා. 80න් 35ක් අඩු කරාම කීයද? කීයද මය අම්මා? 80න් 35ක් අඩු කරාම කීයද? 45යි. 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 ඊළඟට කියනවා චණ්ඩි තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. තනකොළවල පරිමිතිය
ඔන්න බලන්න පරිමිතිය ගන්න විදිය. සුදු මොලේ තියෙන ළමයෙක් කල්පනා කරනවා. පරිමිතිය කියන්නේ මේ ඍජුකෝණාස්තේ පරිමිතියම තමයි. ඒස අනිතේරුන්නේ නැහනේ. ඔන්න බලන්න හිතන්නකො මෙහෙම. දැන් මේ තනකොළ වවපු කොටසේ ওই ටිකනේ. මෙන්න මේ ඉරට්ට මේක ගෙනහිලා මෙතන තියෙනවා. මෙතන ඉරට්ට ගෙනහිලා මෙතන තියෙනවා. ඔක්කොම එකයිනේ. එහෙනම් පුතේ පරිමිතිය කියන්නේ ලොකු ඍජුකෝණාස්තේ පරිමිතියම තමයි. එහෙනම් ඍජුකෝණාස්තක පරිමිතිය ගන්නේ කොහොමද? දෙක ගුණ කිරීම දිග ධන පළල. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ඍජුකෝණාස්තක පරිමිතිය ගන්නේ දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරලා. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ඍජුකෝණාස්තක පරිමිතිය ගන්නේ දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරලා. එතකොට පුතේ දිගයි පළලයි එකතු කරාම කියන්නේ 8යි 10යි 8යි 10යි 18යි 18 දෙකෙන් වැඩි කරාම 36යි මීටර්. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට 36යි මීටර ඇවිල්ලා නම් සැබෑ දක්ෂයෙක්. ලකුණු දෙන්නේ මෙහෙමයි. පළවෙනි එකට ඒ කොටසට 1 ලකුණයි. අනිත් සෑම එකකටම 2 බැගින්. 2 2 2 10යි අතන 1යි 11යි. ඒ කොටසට 1යි අනිත් ඔක්කොටම 2 2 2. ලකුණු 11න් කීයද බලන්න. 11න් කීයද බලන්න. මීටර්. අපිට දීලා තියෙන මීටර් නිසා උත්තර ගන්න ඕන මීටර් වලින්. හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. AB 6 සෙන්ටිමීටර් වන සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරනවා. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා මේ වගේ සරල රේඛා ඛණ්ඩයක් ගහලා මෙතන A කියලා ලකුණු කළා. කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන ඒ කියන්නේ අම්මලා මැනලා බලන්න අඩි රූලෙන් මෙතන සෙන්ටිමීටර් 6ක් තියෙද බලන්න. තියෙනවා නම් ඔබේ දරුවා හරි. සෙන්ටිමීටර් 6ක් අරගෙන කව කට්ටෙන් චාපයක් ගහලා තියෙනවා. ඔය පුතාලට කියලා දෙනවා. හරි. ඊළඟට එහි මධ්‍ය ලක්ෂ්‍ය O ලෙස ලකුණු කරන්න. AB විස්කම්භය වන පරිදි O කේන්ද්‍රය වන වෘත්තයක් නිර්මාණ. මධ්‍ය ලක්ෂ්‍ය ගන්න මෙහෙමයි. රේඛාව 6යිනේ. කව කට්ටෙන් 3ක් මැනලා යකඩ තුඩ මෙතන තියලා ගහන්න චාපයක්. අන්න එතන හරි මැද 3 සෙන්ටිමීටර්. අන්න එතන O කියලා දාන්න. අන්න එතන O කියලා දාන්න. O කියලා දාන්න. දැන් සතරනේ. දැන් කරන්න තියෙන්නේ O කේන්ද්‍රය වන AB විස්කම්භය වන වෘත්තයක් අඳින්නලු. කරන්න ඕන මෙහෙමයි. යකඩ තුඩ මෙතන තියලා ඒට දුර අරගෙන රවුමක් ගන්න. වෘත්තයක්. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මේක ඇවිල්ලා නම් සැබෑ දක්ෂයෙක්. පළවෙනි එකට ලකුණු 2යි මධ්‍ය ලක්ෂ්‍ය හොයලා රවුම ගහලා නම් ලකුණු 3යි. 2යි ලකුණු 3යි. මේ වෙනකොට 5ක් අරගෙන. මේ වෙනකොට 5ක් අරගෙන. ඊළඟට AB රේඛාවේ 2 සෙන්ටිමීටර් දුරින් CD හා FE සමාන්තර සරල රේඛා දෙකක් නිර්මාණය කරන්න. ඒක මරු. ඔන්න බලන්න. ගන්න ඔයාලගේ විහිද චතුරස්‍රය. විහිද චතුරස්‍රය. ඔව්. පුතේ AB ට 2 සෙන්ටිමීටර් දුරේ. පුතාලයි විහිද චතුරස්‍රයේ මෙන්න මෙහෙම තියන්න.
පුතාලා කවකටු පෙට්ටියේ තියෙන ත්‍රිකෝණ කෑලි ආන්නෙවට කියන්නේ විහිද චතුරස්‍ර කියලා. තියලා ඊට පස්සේ අඩි රූල තියන්න. මෙන්න මෙහෙම අඩි රූල තියන්න. අඩි රූල තියන්න. අඩි රූල තියලා හරියටම සෙන්ටිමීටර් දෙකක් උඩට කරන්න. අඩි රූල මෙහෙම තද කළා විහිද චතුරස්‍රයේ උඩට උස්සන්න. හරියටම සෙන්ටිමීටර් දෙකක් උඩට ගියාම ගහන්න ඉරක්. ඊළඟට අඩි රූල ඔහම තියෙද්දි විහිද චතුරස්‍රයේ සෙන්ටිමීටර් දෙකක් යටට තල්ලු කරන්න. යටට තල්ලු කළා. තව එකක් ගහන්න. එකක් CD ලු. අනිත් එක EF. අම්මේ තාත්තේ බලන්න ඔබේ දරුවා විහිිත චතුරස්‍රය භාවිතා කර මේ දෙක අඳින්න දන්නවද බලන්න. මං චූටි වෙලාවක් දෙන්න. කණින් අදින්න තහනම්, ටොකුවන්න ඉන්න තහනම් පැටවුන්ට කියලා දෙන්න. පයින් ගහන්නත් තහනම්. දරුවෙක් දාලා සර් පයින් ගහනවලු. හරි පයින් ගහන තහනම්. හරි. සමාන්තර රේඛා අඳින්න දන්නේ නැත්තම් ඔබේ දරුවා අවුල් සහගත මට්ටමක ඉන්න. ඊළඟට කියනවා CDEF. CDEF යා කරන්න. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පැටියෝ මෙන්න මේ කැපෙන තැන් තමයි CD කියලා ගන්න කියලා තියෙන්නේ. හැබැයි කියලා නම් නැහැ. කමන්නේ අපි ගමු. ඒක අර ප්‍රශ්නේ කියලා නැහැ පොඩි අවුලක් තියෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ ලකුණු කපන්න එපා හොඳේ. මේ අවසාන ප්‍රශ්නෙට ලකුණු දෙන්න කාට. දැන් ඕක යා කරන්නලු. CDFE යා කළා. FE යා කරලා. එම චතුරස්‍රයට දිය හැකි විශේෂ නම කුමක්ද? ඇත්තනම පුතේ පේපරේ හදපු ගුරුවරයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. හැබැයි ආදරණීය අම්මේ තාත්තේ ගාන පැහැදිලිව කියලා නැති නිසා මේ කැපෙන තැන් ගන්න කියලා නැති නිසා ඔබේ දරුවා මොකක් හරි චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් ට්‍රපීසියමක් අන්නේව තියෙනවා නම් ලකුණු දෙන්න. විභාගෙදී ගුරුවරයාගේ අතින් වැරද්දක් වුණොත් ලකුණු දෙන්න වෙනවා. ලකුණු දෙන්න වෙනවා. එහෙනම් ලකුණු දෙන විදිය චුට්ටක් අහගන්න. පළවෙනි එකට ලකුණු 2යි. අනිත් සෑම එකකටම ලකුණු 3 බැගින් දෙන්න. පළවෙනි එකට ලකුණු 2යි. අනිත් ඒවට ලකුණු 3 බැගින් දෙන්න. හරි. 3 බැගින් දෙන්න. හරි. ඊළඟට හතරවෙනි ගාන චූටි. හතරවෙනි ගාන. ඝනකාභයක දිග පළල උස පිළිවෙලින් මං අඳිනෝ චූටි. ගන්න අරුම පුදුම ඝනකාභය හමු වෙන්නේ අපට ඝන වස්තු වල නොවේ. මේක අපිට කිව්වේ ඩිංගක් ඉන්නකෝ. හරි. ඝනකාභය පුතේ දිග 12යි. පළල 10යි. උස 300යි. ඒ චූටි මිලිමීටර් 300යි කියන්නේ සෙන්ටිමීටර් කීයේ? මිලිමීටර් 300යි කියන්නේ සෙන්ටිමීටර් කීයේ? 30යි නේද? 30යි. බුදුන් මේ 30යි.
ඇයි පුතේ? සෙන්ටිමීටරයකට මිලිමීටර් 10යි නේව. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. ආ. දැන් පුතේ අපිට කියනවා උස සෙන්ටිමීටර් කීයද? 30යි සෙන්ටිමීටර්. ඊළඟට රෝමිලක්කන් දෙක ඝනකාභයේ පරිමාව ඝන සෙන්ටිමීටර් කීයද? පරිමාව ගන්න පුළුවන් කොහමද? චූටි පරිමාව ගන්නේ කොහමද? දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස. දිග කීයද? 12යි. පළල 10යි. උස 30යි. සුදු ගුණ කළ කියන්ටක උත්තරේ කීයද කියලා. 0.2 ඔටෝ එනවා. 12 වරක් 3 36. ඝන සෙන්ටිමීටර් 3600. ඝන සෙන්ටිමීටර් 3600. right. ඊළඟට කියනවා එම භාජනයේ ජලය 2250 මිලිලීටර් තිබුණේ නම් පළතුරු බීමක් සෑදීම සඳහා එයට පළතුරු යුස ලීටර් 1යි මිලිලීටර් 50ක් එම භාජනයට දැමුවේ නම් භාජනයේ සෑදී ඇති බීම ප්‍රමාණය. ඒ කියන්නේ පුතේ ඔය දෙක එකතු කරන්නනේ තියෙන්නේ. ලැජ්ජයි. 3 පුතේ මිලිලීටර් 2250යි ජලය. ඕකට ලීටර් 1යි මිලිලීටර් 50යි. සුදු ලීටර් 1යි මිලිලීටර් 50යි කියන්නේ මිලිලීටර් කීයද? මිලිලීටර් කීයද? 1050යි. ඇයි පුතේ? ලීටරයට මිලිලීටර් 1000යි 10යි 50යි 1050යි. කවුරු හරි 1500 ලිව්වනම් සංකල්පයේ ඔළුවේ නෑ. දැන් එකතු කරමු 0යි 10.1ක් ඉතුරු. ආදරණීය අම්මේ තාත්තේ බීම මිලිලීටර් 3300යි. බීම මිලිලීටර් 3300. ඊළඟට රෝමිලක්කම් 4 ඉහත බීම වීදුරු 33කට වක් කළේ නම් එක් වීදුරුවකට ඇති විලි ලැජ්ජයි. එක් වීදුරුවක ද්‍රව ප්‍රමාණය බීම ප්‍රමාණය ගන්න පුළුවන් පුතේ 3300 බෙදන්න ඕන 33න් නෙව 3300 33න් බෙදුවම අරුම පුදුම 100 එනවනේ. එනම් මිලිලීටර් 100යි. අත උස්සන්ට බලන්න. අවංකේ මේක හරිනම් ඔබ සැබෑ දක්ෂයෙක්. විනාඩියක් දෙන්න. හරි. ලකුණු දෙන්නේ මෙහෙමයි පැටියෝ. ලකුණු දෙන්නේ මෙහෙමයි චූටි. හරි. පළවෙනි එකට ලකුණු 2යි. ඊළඟ ඔක්කොටම ලකුණු 3 බැගින් දෙන්න. 3 3 3. 2යි 3 3. සමහර දෙමාපියෝ කෝල් කරලා මට කියනවා සර් මාර සතුටුයි සර් මගේ පැටියට පළවෙනි පේපරේට ලකුණු 27යි. දැන් සර් ලකුණු 87 පන්නනවා සර්. සෑම පේපර් එකම ලකුණු 87 පන්නනවා සර්. හරි සතුටුයි සර්. ඉතින් මට ඊට වැඩිය සතුටක් කොහෙන්ද? හරි. පුතාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ අංකෙට WhatsApp කරන්න, කෝල් කරන්නත් පුළුවන්. හැබැයි කරදරයක් නැති වෙලාවක. හරිනේ පුතාලට මෙන්න මේ කස්ටම් සර්විස් එක හරහා
ඔයාලට වෙන් කරලා තියෙන උදයන්ග සර්ගේ. නැත්තම් ඔයාලගේ ගෲප් වලට වෙනම අංක 5ක් දාලා තියෙනවා. ප්‍රගති සිබ්දහර ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එක. අන්න ඒකේ නම්බර්ස් පහට කතා කරන්න පුළුවන්. මේකට කතා කරන්නත් පුළුවන්. හරිනේ? හරි. ඊළඟට යන් අපි පස්වෙනි ගානට. පස්වෙනි ගාන අපි නිල් පෑනින් කරමු. ඒ සුළු කරන්න. 5න් 3 දාන 3න් 1 පැටියෝ. භාග දෙකක් එකතු වෙන්න නම් අනිවාර්යෙන් හරයන් සමාන වෙන්න ඕන. එහෙනම් පැටියෝ මොකද්ද කරන්නේ? 5න් 3යි 3න් 1යි ලියලා මොකද්ද කරන්නේ? ඔව් පුතේ. හරයන් සමාන කරන්න. 3නේ මේ පැත්ත 3න් වැඩි කරනවා. ඇයි පුතේ 3 5 කුඩා පොදු ගුණාකාරේ 15 නෙව. 15 කරන්න 3න් වැඩි කරනවා. මේ පැත්ත 5න් වැඩි කරනවා. දැන් 3 වරක් 5 15යි. 3 වරක් 3 9යි. 15යි. 5යි. එතකොට පුතේ උත්තරේ එනවා 9යි 5යි 14යි. උත්තරේ 15න් 14යි. සර් මම මේ වැඩසටහනින් ඉක්මන් කරන්න. මට ඒක කියව ගන්න බැරුණා පුතේ උඩට කියපු නිසා. ආයිමත් දාන්න බලන්න. මොකක්ද අර දාලා තියෙනවා සර් මම මේ වැඩසටහනට මොකක්ද එකක් දාලා තිබුණා. හරි කැමතිද මොකක්ද? හරි. ඉක්මන් කරන්න. ඇත්තටම සර් මොකද්ද? ඇත්තටම සර් කියලා දෙන ඒවා සුපිරියට පැහැදිලිව තේරෙනවා. හරි පුතේ thank you. පන්ති ඉවර වෙන්න කීයද? ඉවර වෙනවලා අහන්න එපා. තද වෙනවා. right okay. ඊළඟ එක. රෝමි ලක්කන් 2. ලකුණු දෙන විදිය පස්සේ කියන්නම් මැනික. රෝමි ලක්කන් 2. 3යි 9න් 4 ඍණ 1යි 18න් 1 චූටි පුතේ මේවට කියන්නේ මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා අඩු කිරීම. මිශ්‍ර සංඛ්‍යා අඩු කිරීම. එතකොට පුතේ මෙතනදී හොඳම දේ තමයි උදයන්ග සර් කියලා දීලා ඇත්තේ. මොකද්ද කරන්න ඕන? හොඳම දේ තමයි මේවා විෂම භාග කරගන්න. 27යි 4යි 31යි 18 වරක් එක 18යි 18යි 1යි 19යි. දැන් පැටියෝ අර සාමාන්‍ය භාග විදියට හරයන් සමාන කරගන්න 18නේ. මේක 18 කරන්න දෙකෙන් ගුණ කරනවා. තුල්්‍ය භාග. දැන් පැටියෝ 9 වරක් 2 18යි නේව. 31ව දෙකක් 62යි නේව. අන්න බලන්න පුෂ්පලතා. දැන් පැටියෝ 62කින් 19ක් ගියාම කීයද? 62කින් 19ක් ගියාම කීයද මැනික? මට උත්තරේ දාන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. නිකන් තියෙන ලයික් එකනේ යන්නේ. නේ? මම Facebook එකේ යනකොට මෙන්න બોලේ ගෑල්ලාමේගේ වීඩියෝ එක. අර ඒක බාර්. ඒකේ හිටපු ගමන් ඒක බාර් කියලා සින්දුවකුත් යනවා. පැටියෝ. ඇත්තටම කියන්නේ මගේ ආදරණීය දෙමව්පියොත් අහන් ඇති. ඇත්තට මේ දරුවට මානසික ලෙඩක් තියෙන්නේ. ඒකේ දරුව දන්නේ නැහැ. ගෑල්ලාමේ සින්දුවක් දාගෙන නටනෝ කොටට ඇඳගෙන එයාට මානසික ලෙඩක්. ඒ කියන්නේ පුතේ ඔය මානසික ලෙඩේට කියන නමක් තියෙනවා මට මෙතන කියන්න බෑ. ගැහැණු ළමෙක් වුණාම පුතේ ගොඩාක් ලස්සන වෙන්නේ. චාම් වුණාම. ඒක ගොඩක් ළමයි දන්නේ නැහැ. අර මානසික විකෘතිකාරයෝ තමයි අර වැඩ කරන්නේ. හරිනේ? අපි ඒව ගැන පස්සේ කතා කරමු. හරි. ඊළඟට මේකට උත්තරේ. එතකොට පුතේ ඔයාලට ඕන නම්
මෙහෙම තියන්න හොඳ නැත්තම් මේක මිශ්‍ර සංඛ්‍යා කරන්න පුළුවන්. කොහොම කරන්නේ? 43 බෙදනවා 18න්. චූටි මට කියන්න කීයද කියලා? 43 ඇතුලේ 18 කීයද? 2යි. 36යි. කීයක් ඉතුරු දැම්මා? 7යි. එහෙනම් ඔක ලියන්න පුළුවන්. 2යි 18න් 7. එහෙම ලියන්න පුතේ. සමහර ගුරුවරු මෙහෙම තියෙන විෂම භාග තියෙනවට කැමති නැහැ. ලකුණු කාපනවා. මිශ්‍ර සංඛ්‍යාම කරලා තියෙනවා. මම නම් එහෙම කරන්නේ නැහැ. අපි ඉස්කෝලේදී පේපර් බලනකොට එහෙම කරන්නේ නැහැ. සමහර ගුරුවරු වයස්ගත ගුරුවරයෙක් හොඳටම කපලා දානවා. ඒ නිසා අපි මොකටද මේ නිකන් ලකුණු කපාගන්නේ දැනුම තියාගෙන. ඔන්න ඕක හොයලා දාන්න. හොයලා දාන්න. හරි. ඊළඟ එක. සුදුසු සංකේත. මයම්මා මේ සංකේත වලට කියන්නේ මොනවාද? අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් අහන්න මේ සංකේත වලට කියන්නේ මොනවාද කියලා. මොනවාද? අසමානතා ලකුණු. ඔව්. ඔවට කියන්නේ පුතේ අසමානතා ලකුණු කියලා. එහෙනම් 7න් 2ද ලොකු 3න් 1ද ලොකු. පැටියෝ උදයංග සර් කියලා දීලා ඇති කෙටි ක්‍රමයක්. මේ වගේ වෙලාවක පුතේ ඔයකට කියන්නේ භාග සංසන්දනය කියලා. මේ වගේ වෙලාවකදී කරන්න ඕන පැටියෝ අපි හරයන් සමාන කරගන්න ඕන. එහෙනම් පුතේ මෙයා වැඩි කරනවා 3න්. මේ පැත්ත වැඩි කරනවා 7න්. ඔන්න බලන්න වෙන දේ. 7 3 21යි. දෙවරක් 3 6යි. දැන් මට කියන්න 21න් 6ද ලොකු 21න් 7ද ලොකු 7නේ. එහෙනම් කට ඇරෙන්න ඕන විශාල පැත්තට. 3න් 1 විශාලයි. 3න් 1 විශාලයි. පේපරේ පළවෙනි කොටස බලන්න බැරි වුණු දරුවෝ සිබ්දහර YouTube channel එකේ තියෙනවා. පොඩක් බලන්න. හරිනේ? හරි. ඊළඟට C කොටස. මොහාන් වැටුපෙන් 5න් 3ක් ආහාර සඳහාද ඉන් 10න් 3ක් ගමන් වියදම් සඳහාද වැය කරයි. ඔහු විසින් ආහාර හා ගමන් වියදම් සඳහා වැය කළ එහෙනම් ලැජ්ජයි පුතේ. ඒ කියන්නේ ඔය දෙක එකතු කරන්න. 5න් 3 දාන 10න් 3. එහෙනම් පුතේ හරයන් සමාන කරගන්න මෙයා දෙකෙන් වැඩි කරනවා. දෙවරක් 5 10යි. දැන් එකතු කරාම 6යි 3යි 9යි. උත්තරේ 10න් 9යි. අම්මේ තාත්තේ ලකුණු දෙන්න මෙහෙම. මගේ රත්තරන් පැටවුන්ට ලකුණු දෙන්න. පළවෙනි එකට ලකුණු 2යි. ඒ කොටසේ එකට ලකුණු 2යි ඊළඟ එකට ලකුණු 3යි. 2යි 3යි. B කොටසට ලකුණු 3යි. C කොටසට ලකුණු 3යි. 6යි. 6යි 5යි 11යි. එකතු කරලා බලන්න ලකුණු කීයද කියලා. 2යි 3යි 3යි 3. 2යි 3යි 3යි 3. ඊළඟට 6 වෙනි ගාන. 6 වෙනි ගාන. අපිට කියනවා පුතේ හිස්තැන් පුරවන්නලු. ත්‍රිකෝණයේ පාදවල වල දිග දීලා තියෙනවා. ත්‍රිකෝණ වර්ගය. එහෙනම් පැටියෝ 10යි 5යි 8යි විෂම ත්‍රිකෝණ. නැත්තම් විෂම පාද ත්‍රිකෝණ. දෙකම හරි. විෂම ත්‍රිකෝණ. හරි.
ඊළඟට කියනවා 8 8 8 සමපාද ත්‍රිකෝණ. සමපාද ත්‍රිකෝණ. ඊළඟ එක 4 4 දෙකක් නේ. එහෙනම් සමදීපාද. සමදීපාද. ඊළඟට B කොටස. ත්‍රිකෝණයක එක් කෝණයක් 150ක් නම් එය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? ඔව් පුතේ. 150යි කියන්නේ පුතේ මහා කෝණයක් නෙව. 150ක් කියන්නේ මහා කෝණයක්. ඒ නිසා පුතේ මේ ත්‍රිකෝණයට කියන්නේ මහා කෝණී ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණ. අංශක 90ට වඩා වැඩි නම් ඒක මහා කෝණී ත්‍රිකෝණයක්. right. ඊළඟ එක. ඊළඟට පුතේ රූප සටහනක් දීලා තියෙනවා. A B ABCD ඍජුකෝණාශ්‍රයෙහි BE මධ්‍ය ලක්ෂ්‍ය FA දී ඇති දත්තවලට අනුව පහත දී ඇති තල රූපේ නම් ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක්. එනම් පුතේ මේවා ත්‍රිජුකෝණාශ්‍රයක් නිසා අංශක 90යි. එනම් පැටියෝ ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක් කෙලින්ම දෙන්න පුළුවන්. අන්න ඍජු කෝණයක් තියෙන්නේ EDC අංක 1. අංක 2 සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණය. චන්ඩියෝ ටික කියන්න බලන්න. A මෙතන F. ඔව් පුතේ. AFB පාද දෙකක් සමානයි. AP ත්‍රිකෝණය. AFB තුන්වෙනි එක. ට්‍රැපීසියම BCDE. very good පුතේ. BCDE ට්‍රැපීසියම. හතරවෙනි එක. අවතල පංචාශ්‍රයක්. අවතල පංචාශ්‍රයක්. අවතල පංචාශ්‍රයන බලන්න. B A F E C B 1 2 3 4 5 A B F E A B sorry B A F E B A F E E C FEC BAFEC පංචාශ්‍රය. හැබැයි අවතලයි. අවතලයි කියන්නේ පුතේ එක කෝණයක් පරාවර්ත කෝණයක් තියෙන්න ඕන. නියම. ලකුණු දෙන්නේ මෙහෙමයි චූටි. පළවෙනි හිස් තැනට ලකුණු 3යි. එකකට එක බැගින් ලකුණු 3යි. ඊළඟ එකට ලකුණු 2යි 5යි. ඊළඟ හතරේ පළවෙනි එකට ලකුණු 1යි. දෙවෙනි එකටත් ලකුණු 1යි. ඊළඟ දෙකට ලකුණු 2 2 2. පළවෙනි එකට ලකුණු 1යි ඊළඟ එකට ලකුණු 1යි ඊළඟ එකට ට්‍රැපීසියමට 2යි අවතල පංචාශ්‍රයට 2යි. එකතු කරලා බලන්න අම්මේ තාත්තේ ලකුණු 11න් ඔබේ දරුවට කීයද කියලා. ලකුණු 11න් කීයද කියලා. හරි. right. ඊළඟට බලමු. අන්න මේ චන්ඩියෝ ටික ඔයාලා ගිය සතියේ මට මැසේජ් එකක් දැම්මේ නෑ. පන්තිය හොඳද නරකද කියලා. කැටයි හොඳේ. මං හරි පුතේ ලොකු කැපකිරීමක් කළා අපි මේව කරන්නේ. අනිවාර්යෙන් පොඩි දෙයයිනේ.
අම්මලා හරි දරුවෝ හරි කමන්නේ තාත්තලා හරි කමන්නේ. දරුවෝ පොඩි කමෙන්ට් එකක් දාන්න පන්තිය හොඳද නරකද කියලා. නරක වුණත් කමන්නේ. ආදරෙන් බාර ගන්න. හරි. ඊළඟ එක. විසි හතර හත්වෙනි එක 7A 24 සාධක යුගලයක ගුණිතයක් ලෙස ලිවිය හැකි සියලුම ආකාර 24 ලියන්න පුළුවන් පුතේ එක් වරක් 24 දෙවරක් 12 තුන් වරක් 8 හතර වරක් 6 ඔච්චරයිනේ 24 සාධක දෙකක යුගලයක් ලෙස ලියන්න පුළුවන් ඔය ටික විතරයි 24 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න එතකොට පුතේ කරන්න ඕන 24 ප්‍රථමක සාධක වලින් බෙදන්න 12 දෙකෙන් බෙදනවා 6 දෙකෙන් බෙදනවා 3 1 එතකොට පුතේ 24 ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස මෙන්න මේ සෙට් එක ගුණිතයක් ලෙස ලියන්න 2ව 3යි 3 1යි 2ව 3යි 3 1යි ආදරණීය අම්මේ තාත්තේ මෙන්න මේ විදියට අවංකවම ලියලා තියෙනවා නම් ඔබේ දරුවා පට්ට දක්ෂයෙක් සුපිරිම දක්ෂයෙක් right මමනේ කියන්නේ ඊළඟට කියනවා අන්න දෙවැනි එක මගේ අරුණා 24 සියලුම සාධක 24 සියලුම සාධක කියන්නේ පුතේ මේ ඔක්කොම එක ගන්න පුළුවන් දෙක පුළුවන් තුන පුළුවන් හතර පුළුවන් 6 පුළුවන් 8 පුළුවන් 12 පුළුවන් 24 පුළුවන් මේ ඔක්කොම 24 සාධක හරි හරි පුතේ ඊළඟට කියනවා 24 ප්‍රථමක සාධක ටික ලියන්නලු විලි ලැජ්ජයි 24 ප්‍රථමක සාධක කියන්නේ පුතේ ප්‍රථමක සාධක වලින් බෙදාගෙන ගියාම මේ ටික නෙව එහෙනම් ප්‍රථමක සාධක වෙන්නේ 24 හි ප්‍රථමක සාධක වෙන්නේ 2යි 3යි 2 හා 3 ඇයි ප්‍රථමක සාධක වර්ග 2යි 2යි 3යි හරි එතෙන්ට දෙන්න ලකුණු 8ක් එකකට ලකුණු දෙක බැගින් 8ක් දෙන්න 8යි දරුවේ දාලා තියෙන නම්බරේ දාන්නලු 0යි 7යි 1යි 251යි 86යි 96 ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් කෝල් කරන්න පුතේ. හරි. ප්‍රථමක සාධක. අවසාන එක. 18 හි සහ 24 හි කුඩා පොදු ගුණාකාර. පුතේ ලේසි 18යි 24යි ලිව්වා. දෙකෙන් බෙදුවා. දෙන්නම බෙදෙනව 9යි. ආයිමත් දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදනවා. 3 වරක් 3යි 3 වරක් 4යි. ආයිමත් දෙන්නම බෙදෙන්නේ නැති වුණත් එක එක්කෙනා වෙන වෙනම බෙදනවා. 4 බෙදෙන්නේ නැහැ. 4 දෙකෙන් බෙදනවා. ආයිමත් දෙකෙන් බෙදනවා. අන්න පුතේ. බෙදලා ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා අවසානට එක එක එනකම් බෙදා. අන්න මේ ටික ගුණ කරා නම් කුඩා පොදු ගුණාකාර එනවා. කූපෝගු ගන්න පුළුවන්. 2ව 3යි 3ේ 2යි. 2ව 3යි 3ව 2යි. හා ගුණ කරමු චූටි. දෙවරක් 2 4යි 4ක් 2 8යි 8ක් 3 24යි 24ව 3. 24ව 3 කීයද අම්මා? 72යි. කුඩා පොදු ගුණාකාරයේ 72යි. 72යි. තවදුරටත්. එතෙන්ට ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක් දෙන්න. ටක් ගාලා ලියා ගන්න පුතේ. ලකුණු දෙකක් දෙන්න. සුපිරියටම තේරෙන්න තමයි කියලා දුන්නේ. පාට්ට ලේසි පුතේ. මේව බැරි නම් පොඩ්ඩක් අවධානයෙන් ඉන්නම් මේ තාත්තේ. ලොකු අවුලක ඉන්නේ දරුවා.
ඊළඟ එක 18 සහ 24 මාපෝසා ඒ ලේසි දෙන්නම බෙදෙන සංඛ්‍යා වලින් බෙදනවා විතරයි දෙකෙන් බෙදුවම 9යි 12යි ආයිමත් තුනෙන් බෙදුවම තව දුරටත් බෙදෙන්නේ නැහැ නේව තව දුරටත් දෙන්නම බෙදෙන්නේ නැහැ නේව ඔතනින් නවත්තන්න ආන්න මේ දෙක තමයි මහා පොදු සාධකය දෙවරක් 3 6යි මේ දෙන්න ගුණ කරා නම් මහා පොදු සාධක කියනවා 6යි හරි එතෙන්ට ලකුණු 1යි එකතු කරලා බලන්න ලකුණු 11න් කීයද කියලා හරි ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අනිවාර්යෙන් උදයන්ගසගේ මේ නම්බරේට නම දාලා පාසල දාලා ලකුණු දාන්න දාලා පන්තිය ගැන හොඳ කමෙන්ට් එකක් හෝ නරක හොඳ නම් හොඳයි නරක නම් නරක මොකක් හරි වැරද්දක් තියෙනවා නම් හදා ගන්න ඕන දෙයක් තියෙනවා නම් මං හරි ආසයි හදා ගන්න හරිනේ එහෙනම් ලබන සතිය හම්බෙමු පේපරේ අවසානයි අලුත් පේපර් එකකින් සුපිරි පේපර් එකකින් පළවෙනි වාර පරීක්ෂණ දැන් ඇති වගේ ලබන සතිය බොහෝ විට උත්සාහ කරන්නම් දෙවෙනි වාර පරීක්ෂණ දෙන්න හරිනේ එහෙනම් ලබන සතිය හම්බෙමු සිද්ධාන්ත පන්තිය අපේ තියෙන සෙට ගොඩක් ළමයි සම්බන්ධ වෙනවා බොහොම ස්තුතියි ඒකට ස්තුතිවන්ත වෙන ගමන් මම අදට මෙතනින් නවතිනවා නැගිටලා ආයිබුවන් කියන්න පුතේ උගන්වන ගුරුවරයාට නැගිටලා ආයිබුවන් කියන්න ඒක පුරුදු වෙන්න ඒක තමයි ගෞරවය හරි ආයිබුවන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා